සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මයේ කියා දුන් අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින මේ අයං වස්සාන කාලෝ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 2021 සැප්තැම්බර් මාස 15 වන දිනට, එනම් අද දිනට විවාහ සංවත්සරයේ යෙදෙන පින්වත් එස්.එම්. හසංක සත්කුමාර මහත්මයා සහ භානුප්‍රියා මහත්මිය යන දෙපළ විසින්. පින්වත්නි, මේ වස්සාන ධර්මදේශනා මාලාවෙන් ඔබට දිගටම ඉගෙන ගන්න ලැබුණේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මජ්ක්‍ධිම නිකායට ඇතුළත් වන සූත්‍ර දේශනා. අද ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවන පොත් වහන්සේගේ ඇතුළත් වන උපාලි සූත්‍රය. පින්වත්නි, මේ උපාලි සූත්‍රයෙන් අපට ඉගෙන ගන්න ලැබෙනවා පාප කර්මයන්ගේ පැවැත්මට, පව්වල පැවැත්මටත් ඒ වගේම පව් රැස් වෙන්නත් හේතු වෙන ප්‍රධාන කර්ම ගැන. ඒ වගේම මොන කර්මද බලවත් වෙන්නේ කියන එක ගැන ඉගෙන ගන්න ලැබෙනවා. ඒ වගේම මේ බුද්ධ දේශනාවෙන් අපගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණයක් ඉස්මතු වෙනවා. ඒ තමයි පින්වත්නි අනුත්තර පුරුෂ ධම්මසාරති ගුණය. බුදුරජාණන් වහන්සේ අකීකරු දෙවියන්, මිනිසුන්, බ්‍රහ්මයන්, නාගයන්, යක්ෂ කොටස් දමනය කළා. 이르දි බලයෙන් දමනය කළා. දහම් අනුශාසනාවෙන්, දේශනාවෙන් දමනය කළා. ඉතින් ඒ උතුම් අනුත්තර පුරුෂ ධම්මසාරති ගුණයේ ඉස්මතු වෙන හැටි ඔබට මේ දේශනාවෙන් දැනගන්න පුළුවන්. එතකොට පින්වත්නි, මේ වගේම බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම සරණ ගියපු ශ්‍රාවකෙක් කොයි විදිහට හැසිරෙනවද කියලා මේ බුදු දේශනාවෙන් අපිට දැනගන්න පුළුවන්. පින්වත්නි, ඒ කාලේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ නාලන්දා නුවර පාවාරික කියන අඹවනේ. නාලන්දා නුවර පාවාරික කියන අඹවනේ විවේක සෝයෙන් භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියා. ඉතින් ඔබ අහලා ඇති ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටියා නොඑක් ශාස්ත්‍රවරු. ඔය අතර කෙනෙක් තමයි නිගණ්ඨනාථ පුත්‍ර කියලා කියන්නේ. ඒ නිගණ්ඨනාථ පුත්‍ර ගැන ඔබ අහලා ඇති. ඒ නිගණ්ඨනාථ පුත්‍ර කියන්නේ ඇඳුම් ඇඳපු කෙනෙක් නෙමෙයි, නිර්වස්ත්‍රව හිටපු කෙනෙක්. ඉතින් එයාගේ නිගණ්ඨනාථ පුත්‍රගේ ප්‍රධාන ගෝලෙක් හිටියා දීඝතපස්සී කියලා. ඉතින් මේ නිගණ්ඨනාථ පුත්‍ර ඇතුළු මේ පිරිස හිටියෙත් නාලන්දාවෙමයි. ඉතින් මේ දීඝතපස්සී කියන ප්‍රධාන ගෝලයා පිණ්ඩපාත ගිහින් දානි වළඳලා ඔන්න බුදුරජාණන් වහන්සේ මේ පාවාරික අඹවනේ ඉන්නවා කියලා ආරංචි වුණා. ආරංචි වුණාට පස්සේ දැන් මේ පිණ්ඩපාතේ දානි වැළඳුවාට පස්සේ මේ දීඝතපස්සීට හිතුණා බුදුරජාණන් වහන්සේව
හම්බෙන්න යන්න ඕනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ කියලා නෙමෙයි මේ අන්‍යාගමික අය භාග්‍යතුන් වහන්සේට ඇමතුවේ. ගෞතමයන් කියලා. බවත් ගෞතමයන් කියලා. ඉතින් මේ දීඝ තපස්සී බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැනට ගියා. බුදුරජාණන් වහන්සේ දුර ඉඳන්ම දැක්ක මේ දීඝ තපස්සී තමන් වහන්සේ ළඟට එන බව. දැකලා බුදුරජාණන් වහන්සේ දීඝ තපස්සීට කතා කරලා කියනවා තපස්සී එන්න බොහොම හොඳයි ඔබේ පැමිණීම. ඔය ආසන තියෙන්නේ කැමති නම් වාඩි වෙන්න කිව්වා. ඉතින් දීඝ තපස්සී වටපිට බලලා තිබිච්ච මිටි ආසනයක් අරගෙන වාඩි වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි තපස්සී නිගණ්ඨනාථ පුත්‍ර පාපී ක්‍රියාවන් කිරීම පිණිස පව් කිරීම පිණිස නැත්නම් පව් වල පැවැත්මට ක්‍රියාවන් කීයක් කර්ම කීයක් පනවනවද කියලා ඇහුවා. පව් රැස් වෙන්න හේතු වෙන ක්‍රියා මොන ක්‍රියාවලින්ද පව් රැස් වෙන්නේ? මොන ක්‍රියාවක් කරොත්ද පව් රැස් වෙන්නේ කියලා ඒ වගේ ක්‍රියාවන්. ඒතර බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනේ තමයි කර්මය. ඒ වගේ කර්ම කීයක් නිගණ්ඨනාථ පුත්‍ර උගන්වනවද කියලා අහුවා. ඒ වෙලාවේ දීඝ තපස්සී කියනවා ස්වාමීනි නිගණ්ඨනාථ පුත්‍ර toy කර්ම කියන වචනේ රුචි නැහැ. නිගණ්ඨනාථ පුත්‍ර රුචි කරන්නේ ඔකට දණ්ඩ කියන වචනේ කියන්න කිව්වා. ඒ කියන්නේ ක්‍රියාව කියන දෙයට නිගණ්ඨනාථ පුත්‍ර පාවිච්චි කරපු වචනේ තමයි දණ්ඩ. භාග්‍යතුන් වහන්සේගේ වචනේ තමයි කර්මය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා හොඳයි තපස්සී නිගණ්ඨනාථ පුත්‍ර එනම් මේ පව් රැස් වෙන්නත් පාපයන්ගේ පැවැත්මටත් දණ්ඩ කීයක් පනවනවද කියලා ඇහුවා. තපස්සී කියන ස්වාමී මේ ගෞතමයන් වහන්සේ නිගණ්ඨනාථ පුත්‍ර පාප කර්මයන්ගේ පැවැත්මටත් පව් රැස් වෙන්නත් හේතු වෙන දණ්ඩ තුනක් ගැන කියනවා. ඒ තමයි කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ. භාග්‍යතුන් වහන්සේ අහනවා තපස්සී ඔය කාය දණ්ඩ කියන්නේ එකක්ද? වචී දණ්ඩ කියන්නේ වෙනින් එකක්ද? මනෝ දණ්ඩ කියන්නේ තවත් එකක්ද කියලා ඇහුවා. ඊට පස්සේ දීඝ තපස්සී කියනවා ගෞතමයනි ඔව් කාය දණ්ඩ කියන්නේ එකක්, වචී දණ්ඩ කියන්නේ තව එකක්, මනෝ දණ්ඩ කියන්නේ තව එකක් කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා තපස්සී ඔය දණ්ඩ තුنين ඔය විශේෂයෙන් බෙදපු ඔය දණ්ඩ තුنين පව් රැස් වෙන්න බරපතල ලෙස පව් රැස් වෙනවා නම් එතකොට පව් වල පැවැත්මට ප්‍රධාන විදිහට බලපානවා නම් ඔය දණ්ඩ තුنين මොකද්ද ප්‍රබල? කාය දණ්ඩද, වචී දණ්ඩද, මනෝ දණ්ඩද කියලා ඇහුවා. ඒතර ගොඩක්ම පව් රැස් වෙන්නේ කායික ක්‍රියාවෙන්ද, වාචසික ක්‍රියාවෙන්ද, මානසික ක්‍රියාවෙන්ද කියලා තමයි මේ ඇහුවේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට උත්තර දෙනවා ගෞතමයන් වහන්සේ ඕකෙන් බරපතල විදිහටම පව් රැස් වෙන්නේ කාය දණ්ඩෙන් කිව්වා. එච්චර බරපතලකමක් වචී දණ්ඩෙත් නැහැ, මනෝ දණ්ඩෙත් නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා තපස්සී කාය දණ්ඩ කියලාමද ඔබ කියන්නේ? ඔව් ගෞතමයන් වහන්සේ කාය දණ්ඩ කියලාමයි මම කියන්නේ. පව් රැස් වෙන්න ප්‍රධාන ගොඩාක් පව් රැස් වෙන්නේ පව් වල පැවැත්මට ප්‍රධාන වශයෙන් බලපාන්නේ කාය දණ්ඩමයි කිව්වා. බුදුරජාණන් වහන්සේ දෙවෙනි පාරත් තුන්වෙනි පාරත් ඇහුවා තපස්සී කාය දණ්ඩ කියලාමද ඔබ කියන්නේ? ඉතින් තුන්වෙනි පාරත් දීඝ තපස්සී නිගණ්ඨයා කියනවා පව් වල පැවැත්මටත් පව් රැස් වෙන්නත් හේතු වෙන ප්‍රධානම දේ තමයි කාය දණ්ඩ. කාය දණ්ඩ කියලාමයි මං කියන්නේ කිව්වා. ඊට පස්සේ පින්වත්නි
ඔය විදිහට තුන් පාරක් අහලා දැන් ඔය ස්ථීරෝම ඒ වචනේ පිහිටියා. ඊට පස්සේ දීඝතපස්සි තනික් අතට අහනවා ගෞතමේනි ඔබ ඔය පව් රැස් වෙන්නත් පව් වල පැවැත්ම පිණිසත් හේතු වෙන දණ්ඩ කීයක් පනවනවද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ තපස්සි ඔය දණ්ඩ කියන වචනේ තථාගතයන්ට රුචි නැහැ. තථාගතයන් මේකට පාවිච්චි කරන්නේ කර්ම කියන වචනේ කිව්වා. එහෙනම් ගෞතමේනි ඔය පව් වල පැවැත්මට පව් රැස් වෙන්න හේතු වෙන ප්‍රධාන කර්ම කීයක් පනවනවද? තපස්සි පාපේ කර්මයන් කරන්නත් පාපී ක්‍රියාවල පැවැත්මටත් හේතු වෙන කර්ම 3ක් මම පනවනවා කිව්වා. ඒ තමයි කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා. ඒ කියන්නේ කයින් කරන ක්‍රියාවන්, කතා කරන වචන, හිතන හිතුවිලි. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දීඝතපස්සි ගෞතමයන් වහන්සේ ඔය කාය කර්ම කියන්නේ එකක්ද? වචී කර්ම කියන්නේ තව එකක්ද? මනෝ කර්ම කියන්නේ වෙනින් එකක්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තපස්සි කාය කර්ම කියන්නේ එකක්, වචී කර්ම කියන්නේ තව එකක්, මනෝ කර්ම කියන්නේ තව එකක්. එතකොට දීඝතපස්සි දැන් බුදුරජාණන් වහන්සේ දීඝතපස්සිගෙන් අහපු ප්‍රශ්නම දැන් දීඝතපස්සි බුදුරජාණන් වහන්සේගෙන් මේ අහන්නේ. ඊට පස්සේ අහනවා එතකොට ඔය විශේෂයෙන් බෙදපු කර්ම මේ තුنين ගොඩාක් පව් රැස් වෙන්න හේතු වෙනවා නම් ඒ පව් වල පැවැත්මට හේතු වෙනවා නම් ඒ කාය කර්මද, වචී කර්මද, මනෝ කර්මද? බුදුරජාණන් වහන්සේ වදාලා පාපී ක්‍රියාවන්ගේ පැවැත්මටත් පව් රැස් වෙන්නත් හේතු වෙන ප්‍රධානම දේ තමයි මනෝ කර්මය කිව්වා. එච්චර බරපතලකමක් වචී කර්මෙත් නැහැ, වචන කතා කිරීමෙත් නැහැ, කායික ක්‍රියාවෙත් නැහැ කිව්වා. ඊට පස්සේ දීඝතපස්සි අහනවා මනෝ කර්ම කියලාමද ඔබ කියන්නේ? ඔව් තපස්සි මනෝ කර්ම කියලාමයි මා කියන්නේ. ඊට පස්සේ දෙවෙනි පාරත් දීඝතපස්සි අහනවා මනෝ කර්ම කියලාමද ඔබ කියන්නේ? බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවටත් කිව්වා තපස්සි මනෝ කර්මයමයි ප්‍රබල. එච්චර ප්‍රබල බවක් පව් රැස් වෙන්නත් පාපයන්ගේ පැවැත්මටත් එච්චර ප්‍රබල කර්මයක් වචී කර්මෙත් නැහැ, කායික ක්‍රියාවෙත් නැහැ කිව්වා. ඊට පස්සේ තුන්වෙනි වතාවෙත් ওই විදිහටම අහලා පිහිටුව ගත්තා. ඊට පස්සේ නැගිටලා නිගණ්ඨනාත පුත්‍ර ළඟට අහපව් මේ දීඝතපස්සි ගියා. ඒ වෙලාවේ පින්වත්නි බාලක ලෝණකාර කියන ගමේ ගම්මැසියොත් එක්ක එතන හිටිය උපාලි කියලා ගෘහපතියෙක්. අද මේ සූත්‍ර දේශනාවේ නමත් උපාලි සූත්‍රය. එතකොට මේ උපාලි ගෘහපතියා තමයි නිගණ්ඨනාත පුත්‍රගේ ප්‍රධාන දායක මහත්තයා හැටියට හිටපු කෙනා. එතකොට මහා ධනස්කන්ධයක් තිබිච්ච දානපතියෙක් තමයි මේ උපාලි කියන්නේ. බාලක ලෝණකාර ගමේ හිටපු සියලු ගම්මැසියෝයි මේ උපාලි ගෘහපතියා ප්‍රදාන කරගෙන දැන් නිගණ්ඨනාත පුත්‍ර දැන් රැස් වෙලා ඉන්නේ එතන සාකච්ඡාවක්. ඉතින් ඔතෙන්ට දීඝතපස්සි ආවා. ඇවිල්ලා අද මම භාග්‍යතුන් වහන්සේ බහැ දකින්න මේ ගෞතමයන් වහන්සේ බහැ දකින්න ගියා කියලා කිව්වා. ඊට පස්සේ නිගණ්ඨනාත පුත්‍ර අහනවා ඉතින් මේ නුඹ ඔය ගෞතම ශ්‍රමණ ගෞතමයොත් එක්ක කතාබස් කරාද? ඔව් කිව්වා. මොන වගේ කතාවක්ද ඇති උනේ? ඉතින් අර භාග්‍යතුන් වහන්සේ ළඟ වෙච්ච හැම කතාවක්ම මේ දීඝතපස්සි නිගණ්ඨනාත පුත්‍රට කිව්වා. ඊට පස්සේ නිගණ්ඨනාත පුත්‍ර කියනවා යසයි බොහෝම අගේ.
තපස්සී ශාස්ත්‍රු ශාසනය මනාකොට දන්න කෙනෙක් කියන්න ඕනේ කොහොමද ඔබ ඒ විදිහටම ওই ශ්‍රමණ ගෞතමයන්ට කියා දීලා තියෙනවා කිව්වා. මේ කාය දන්න තරම් කායික ක්‍රියාව තරම් ප්‍රබල ගොරෝසු මෙච්චර මේ ගොරෝසුවට පේන කායික ක්‍රියාව තරම් බරපතල දෙයක් මේ ලාමක හිතුවිල්ලකට තියෙනවද කියලා ඇහුවා. වචනයකට තියෙනවද ඔය සද්දයකට නිකන් කටින් පිට වෙන බරපතල කායික ක්‍රියාවනි කිව්වා. ඊට පස්සේ එතන හිටපු උපාලි ගෘහපතියටත් හරි සතුටුයි. උපාලි කියන්නේ දැන් නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකයෙක්. ඉතින් උපාලි කියනවා මනාකොට ශාස්ත්‍රු ශාසනය දන්න කෙනෙක් කියන්න ඕනද මේ බද්දන්ත තපස්වීන් වහන්සේ ඒ විදිහටම ශ්‍රමණ ගෞතමයන්ට උගන්වලා තියෙනවා. ඊට පස්සේ උපාලි කියනවා ඇත්තෙන්ම මං ওই ශ්‍රමණ ගෞතමයන් ළඟට යනවා. මේ වගේ දෙයක් එමෙයා හිතුවා මේ වගේ දෙයක් තේරෙන්නේ නැද්ද මෙච්චර ගොරෝසු මේ කායික ක්‍රියාවෙන් තරම් බරපතල කර්ම සකස් වෙන්නේ කයින් කරන දේ. ඒගොල්ලෝ හිතන් ඒ විදිහට තමයි නිගණ්ඨනාථ පුත්‍ර උගන්වලා තියෙන්නේ. ඒතර වචනයෙන් එච්චර බරපතල කර්ම සකස් වෙන්නේ නැහැ. දැන් අත්තු මරන්නේ කයින්, හොරගම් කරන්නේ කයින්, වැරදි කාමසේන යෙදෙන්නේ කයින්. එතකොට ඔය යුද්ධ කරන්න ගොඩාක් මේ කයින් කරන ක්‍රියා ගොරෝසුවට පේනවා. ඉතින් මේගොල්ලෝ කිව්වේ කායික ක්‍රියාව තමයි පෞරස් වෙන්න ප්‍රබලම දේ. වචනය ගැන ඒගොල්ලෝ කිව්වේ මේ නිකන් ගස් කොළන් හෙලවෙන කොටත් වතුර හෙලවෙන කොටත් සද්ද එනවා. ඔය සද්දයකට එච්චර බරපතලකමක් නැහැ කිව්වා. ඉතින් එහෙම තමයි මේගොල්ලෝ ඉගෙන ගත්තේ. උපාලි ඊට පස්සේ උපාලි කියනවා මං යනවා ওই ශ්‍රමණ ගෞතමයන් ළඟට. ගිහිලා වාදයක් කරනවා. දිග ලොම් තියෙන එළුවෙක්ගේ ලොම් වලින් අල්ලලා එහාට මෙහාට පෙරලලා විසි කරලා දානවා වගේ මං ওই ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් ඇදලා අරන් විසි කරලා දානවා කිව්වා. ඔය කතාවෙම හිටියොත් මං ගිහින් ওই කතාව අහනවා. ඒ කතාවෙම පිළිහිట్లా හිටියොත් මං වාදේ පටන් ගන්නවා. කියලා දැන් ඔන්න කිව්වා. ඊට පස්සේ කියනවා මේ උපාලි තව කියනවා සුරා පෙරණ කෙනෙක් ඒ සුරා මල්ල අරගෙන ඒක හොඳට කලවම් වෙන්න මේ හොඳට හොලවනවාද ආන් ඒ වගේ මං වාදෙන් ওই ශ්‍රමණ ගෞතමයන් හොලවලා දානවා. ඊට පස්සේ බල සම්පන්න ඇතෙක් පොකුණකට බැහැලා ජල ක්‍රීඩා කරනවාද ආන් ඒ වගේ මම ওই ශ්‍රමණ ගෞතම ළඟට ගිහිල්ලා වාදයෙන් වාද ක්‍රීඩාවක් කරනවා. ඊට පස්සේ නිගණ්ඨනාථ පුත්‍ර කියනවා බොහෝම අගේ උපාලි ගෘහපතිය නුඹ යන්න. එක්ක මම ශ්‍රමණ ගෞතමයන් එක්ක වාද කරන්න ඕනේ. නැත්තම් දීඝ තපස්සි වගේ කෙනෙක් කරන්න ඕනේ. නැත්තම් ඔබ වගේ කෙනෙක් කරන්න ඕනේ කිව්වා. මනාකොට මේ නිගණ්ඨනාථ පුත්‍රගේ ශාසනය මනාකොට දන්න යමෙක් ඉන්නවනම් එයා තමයි වාද කරන්න සුදුසු. එක්ක මං වෙන්න ඕනේ කිව්වා නිගණ්ඨනාථ පුත්‍රය. එහෙම නැත්තම් මේ තපස්සි වෙන්න ඕනේ කිව්වා. එහෙම නැත්තම් ඔබ වෙන්න ඕනේ කියලා උපාලිට කිව්වා. ඔන්න ආන් ඒ වෙලාවේ පින්වත්නි දීඝ තපස්සි කියනවා නිගණ්ඨනාථ පුත්‍රට ස්වාමීනි මේ උපාලි ගෘහපතියනම් බුදුරජාණන් වහන්සේ උපාලි ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේ ළඟට වාදයකට යනවා කියන මේ කාරණාව මට රුස්සන්නේ. මම උකට කැමති නැහැ. මොකද ස්වාමීනි ඔය ශ්‍රමණ ගෞතමයන් කියන්නේ මායා දන්න කෙනෙක්. උන්වහන්සේ ඒ ශ්‍රමණ ගෞතමයන් ළඟට යන අන්‍යාගමික පිරිස් තමන් ළඟට අහපු කරකවලා ගන්නේ. එහෙම දන්න ආවට්ටනී කියලා මායාවක් ওই ශ්‍රමණ ගෞතමයෝ දන්නවා. ඒ නිසා මං කැමති නෑ මේකට කිව්වා. ඒ වෙලාවේ පින්වත්නි නිගණ්ඨනාථ පුත්‍ර කොච්චර මේ උපාලි ගැන විශ්වාසයෙන්
අදි තක්සේරුවකින් හිටියද කියන්නේ නිගණ්ඨනාථ පුත්‍ර කියනවා තපස්සී උපාලි ගෘහපතිතුමා ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකෙක් වෙනවා කියන එක කවදාවත් වෙන එකක් නෙමෙයි. ඕන්නම් ශ්‍රමණ ගෞතමයෝ උපාලිගේ ශ්‍රාවකෙක් වෙයි. ඒක නම් වෙන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ ඔන්න දෙවනි පාරටත් දීඝ තපස්සි කියනවා නිගණ්ඨනාථ පුත්‍රට ස්වාමීනි මම නම් කැමති නෑ ඔකට. මෙහෙම මායාවක් දන්නවා ආවට්ටනී මායා කියලා. ඉතින් මේ දෙවෙනි පාරත් ඕකට කැමති නෑ කියලා කිව්වා. ඊට පස්සේ දීඝ තපස්සිට දෙවෙනි පාරත් නිගණ්ඨනාථ පුත්‍ර කියනවා තපස්සී බය වෙන්න දෙයක් නෑ. උපාලි ශ්‍රමණ ගෞතමයන්ගේ ගෝලයෙක් වෙන්නේ. ශ්‍රමණ ගෞතමයෝ උපාලිගේ ගෝලයෙක් වෙයි ඕනනම් කිව්වා. ඊට පස්සේ තුන්වෙනි පාරත් දීඝ තපස්සී යනවට අකමැති වුණා. තුන්වෙනි පාරත් එතකොට නිගණ්ඨනාථ පුත්‍ර කියනවා මේ ශ්‍රමණ ගෞතම මේ උපාලි අනේක ගැන බය වෙන්න එපා. ශ්‍රමණ ගෞතමයෝ උපාලිගේ ගෝලයෙක් වුණත් උපාලි ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකෙක් වෙන්නේ නෑ කිව්වා. ඉතින් ඔන්න නිගණ්ඨනාථ පුත්‍රට වන්දනා කරලා උපාලි පිටත් වුණා. පාවාරික අඹවණේට ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. දැන් මේ ගිහි ශ්‍රාවකෙක්නේ. ගිහි කෙනෙක් වන්දනා කළා ඔන්න පැත්තකින් වාඩි වුණා. වාඩි වුණාට පස්සේ උපාලි අහනවා ස්වාමීනි දීඝ තපස්සි කියන නිගණ්ඨයා මෙහිට ආවද? බුදුරජාණන් වහන්සේ වදාලා ඔව් උපාලි දීඝ තපස්සි මෙහිට ආවා. ඉතින් ඔබ වහන්සේත් එක්ක මොන හරි කතා වුණාද? කතා කරාද? ඔව් කිව්වා. කතා සල්ලාපයක් ඇති වුණා. ඒක මොන වගේ එකක්ද කියලා ඇහුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දීඝ තපස්සීත් එක්ක වෙච්ච කතාව මුල ඉඳන්ම කිව්වා. ඊට පස්සේ උපාලි කතාව ඉවරුණාට පස්සේ කියනවා යසයි අගේ ස්වාමීනි මනාකොට ශාස්ත්‍රු ශාසනයෙන් දන්න ශ්‍රාවකෙක් කියන්න ඕන කොහොමද? ওই දීඝ තපස්සි හරියටම උත්තර දීලා තියෙනවා. ස්වාමීනි මේ හොඳටම ඕලාරිකව පේන්න තියෙන කායික ක්‍රියාව තරම් බරපතල දෙයක් වෙන නෑනේ කිව්වා. එච්චර බරපතලකමක් මේ වචනික තියෙනවද? එච්චර බරපතලකමක් මේ හිතවිල්ලක තියෙනවද? ගොරෝසුවටම පේන්න තියෙන කායික ක්‍රියාවනේ. පෞරස් වෙන්නේ එතකොට ප්‍රධානම හේතු වෙන්නේ බරපතලම දේ වෙන්නේ කායික ක්‍රියාවනේ. ඒතර බැලුව බැලමට පින්වත්නි අපිටත් ඇත්ත වගේ හිතෙනවනේ. හැබැයි ඒ කියන්නේ මොකද සත්තු මරනවා, හොරකම් කරනවා, යුද්ධ ඇති වෙනවා. මේ නොයෙක් දේවල් මේ කොහොම කයින් කරන දේවල්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිය ඉතින් ඔබ සත්‍ය පිළිහිටලා කතා කරනවා නම් අපේ මේ කතාව කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මම සත්‍ය පිළිහිටලා තමයි කතා කරන්නේ. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ අහනවා ගෘහපති ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? ඔන්න නිගණ්ඨයෙක් ඉන්න රෝගී වෙලා, ලෙඩ වෙලා. එතකොට බොහෝසේ ගිලන් වෙලා ඉන්නේ සීතල වතුර ප්‍රතික්ෂේප කරලා උණු වතුර විතරයි වළඳන්නේ. හැබැයි ඔන්න රෝගයක් මේ හැදෙනවා. ඒ රෝගෙට සීතල වතුර බොන්න ඕනේ. හැබැයි නිගණ්ඨයා සමාදන් වෙලා ඉන්නවා සීතල වතුර බොන්නේ නැහැ, උණු වතුර විතරයි බොන්නේ. එතකොට දැන් අර නිගණ්ඨයා සීතල වතුර ගැන ආසාවෙන් ඉන්නවා. හැබැයි උණු වතුර විතරයි බොන්නේ, සීතල වතුර බොන්නේ නැහැ. ඉතින් මේ ඒ කාලේ තිබිච්ච රෝගයක් ගැන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ මේ නිගණ්ඨයා ඔන්න සීතල වතුර නොලැබීම නිසාම මැරෙනවා. නිගණ්ඨනාථ පුත්‍ර එයාගේ උපත පනවන්නේ කොහෙද කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා උපාලි ස්වාමීනි මනෝසත්ත්‍ය කියලා දෙවුරු කොට්ටාසයක් ඉන්නවා. අන්න එහෙ තමයි උපදින්නේ. ඇයි ඒකට හේතුව
කළු එයා මැරෙන්නේ සීතල වතුරට ආසාවෙන් කිව්වා. සීතල වතුරට ආසාවෙන් මනස බැඳිලා ඉන්නකොට තමයි එයා මනෝසත්ත්ව කියන දෙවියන් අතර උපදින්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ගෘහපතිය ඔම හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. ඔබ කලින් කියපු එකට දැන් ඔබ කියන මේ කතාව ගැලපෙන්නේ නැහැ කිව්වා. ඇයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මනෝ කර්මය තමයි හිතින් කරන ක්‍රියාව තමයි ප්‍රබල. දැන් මේ නිගණ්ඨනාථ පුත්‍ර රෝගී වෙච්ච නිගණ්ඨයා මැරුණේ කොහොමද? සීතල වතුරට ආසාවෙන්. එතකොට නිගණ්ඨනාථ පුත්‍ර එයාගේ උපත පණවන්නේ කොහේ යනවා කියලාද? සීතල වතුරට ආසාවෙන් මැරිච්ච නිසා මනෝ සත්ත්ව දෙවියන් අතර යනවා කියලා. එතකොට ආසාව කියන්නේ හිතේ හටගන්න එකක්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ ගෘහපති ඔබ හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. ඉස්සල්ලා කියපෙකට දැන් ඔබ කියන කතාව ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ උපාලි කියන ස්වාමීනි මම සත්‍ය පිහිටලා කතා කරන්නේ. ඔබ වහන්සේ කොහොම කිව්වත් පව් රැස් වෙන්නත් පව් වල පැවැත්මටත් හේතු වෙන්නේ කායික ක්‍රියාවයි. කාය දණ්ඩමයි. ඒ වගේ වචන වලත් එච්චර බරපතලකමක් නැහැ. හිතවිලි වලත් එච්චර බරපතලකමක් නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ගෘහපති ඔබ මේ ගැන මොකද හිතන්නේ? චතුයාම සංවරයෙන් සංවර වෙච්ච. කියන්නේ සත්තු මැරීමෙන් හොරකමින් වැළකුණු ඊළඟට බොරුවෙන් වැළකුණු වැරදි දෙයින් වැළකුණු සීතල ජලය ප්‍රතික්ෂේප කළ පවෙන් වැළකුණු කම්පා කරපු නිගණ්ඨයෙක් ඉන්නවා. ඉතින් එයා ඉදිරියට යද්දි තාපසු හැරෙද්දි සත්තු මැරෙනවා. හැබැයි මෙයා ඉන්නේ සත්තු මැරීමෙන් වැළකීලා. ඉතින් ওই නිගණ්ඨයා ඇවිදිනකොට ඔන්න සත්තු මැරෙනවා. ගෘහපතිය නිගණ්ඨනාථ පුත්‍ර ඔහුට පනවන්නේ කවර විපාකයක්ද? දැන් මෙයා සත්තු මැරීමෙන් වැළකීලා ඉන්නවා. හැබැයි එයා ඇවිදිනකොට සත්තු පෑගිලා මැරෙනවා. ඔන්න ආන් ඒ වෙලාවෙන් උපාලි කියන ස්වාමීනි එතන චේතනාවක් නැති නිසා නිගණ්ඨනාථ පුත්‍ර ඒක මහා බරපතල දෙයක් හැටියට පනවන්නේ නැහැ කිව්වා. ඉතින් ගෘහපතිය චේතනාවක් තියෙනවනම් ඒ සත්තු පෑගිලා මැරෙනකොට බරපතල කර්මයක් සකස් වෙනවා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහන ගෘහපතිය එතකොට ඔය නිගණ්ඨනාථ පුත්‍ර චේතනා කියන එක පනවන්නේ කවර කොටසකද? උපාලි කියනවා ස්වාමීනි මනෝදණ්ඩ තුල මානසික ක්‍රියා තුල. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තල ගෘහපතිය හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. ඔබ කලින් කියපු දෙයට දැන් කියන එක ගැලපෙන්නේ නැහැ කිව්වා. එතකොට බලන්න පින්වත්නි දැන් නිගණ්ඨනාථ පුත්‍ර දැන් සත්තු මැරීමෙන් වැළකීච්ච හොඳටම සංවර වෙච්ච පාපී ක්‍රියා පිළිකුල් කරපු කෙනෙක් නිගණ්ඨයෙක් ඇවිදිනවා. ඒකට ඇවිදිනකොට මේ නිගණ්ඨයා අතින් සත්තු පෑගිලා මැරෙනවා. එතකොට එයා ඒ සත්තු පෑගිලා මැරීම නිසා එයාට කර්මයක් සකස් වෙනවද කියලා ඇහුවේ. එතකොට නිගණ්ඨනාථ පුත්‍ර උගන්වන්නේ එතන චේතනාවක් නැති නිසා දැන් එයා දන්නේ නැතුව පෑගිලානේ මැරෙන්නේ. චේතනාවක් නැති නිසා බරපතල නැහැ කියලා. එතකොට චේතනාව ආйти වෙන්නේ මනෝ කර්මයට. බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිය හොඳට කල්පනා කරලා උත්තර දෙන්න ඕනේ. ඔබ කලින් කියපු එකට දැන් කියන එක ගැලපෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ උපාලි කියනවා ස්වාමීනි මම සත්‍ය පිළිහිටලා කතා කරන්නේ කොහොම කිව්වත් මේ පව් රැස් වෙන්නත් පව් වල පැවැත්මටත් බරපතලම හේතු වෙන්නේ බරපතල විදිහටම පව් රැස් වෙන්නේ කාය කර්මයෙන් කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආය අහන ගෘහපතිය ඔබ මොකක්ද හිතන්නේ? මේ නාලන්දාව ඊටාම සමුදුදිමත් සාර සම්පන්නයි.
බොහෝ මිනිස්සු මේ නාලන්දාවේ ඉන්නවා. ඉතින් ඒක ශක්තිවන්ත පුරුෂයෙක් කඩුවක් අරගෙන එනවා. කඩුවක් අරගෙන ඇවිල්ලා මේ පුරුෂයා කියනවා එක මොහොතකින් එකම වෙලාවකින් මේ නාලන්දාවේම ඉන්න මිනිස්සු එකම මස් ගුලියක් බවට මම පත් කරනවා. බලවත් පුරුෂයෙක් කඩුවක් අරන් ඇවිල්ලා කියනවා මේ නාලන්දාවේම ඉන්න මිනිස්සු එකම වෙලාවක මම මස් පුංජයක් බවට මස් ගුලියක් බවට පත් කරනවා කියලා කියනවා. උපාලි ඔබ මොකද හිතන්නේ? ඒකේ පුරුෂයාට කරන්න පුළුවන්ද කියලා අහනවා. උපාලි කියනවා ස්වාමීනි පුරුෂයෝ 10ක් ආවත් 20ක් ආවත් 30ක් ආවත් 40ක් ආවත් 50ක් ආවත් මේ නාලන්දාවේ ඉන්න සෙනඟ එකම වෙලාවක මස් ගොඩක් බවට පත් කරන්න බෑ කියනවා. ඉතින් මේ ලාමක පුරුෂයෙක් එක්කෙනෙක් මොනවා කරන්නද කියලා අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ගෘහපතිය ඉතින් 이르දිමත් ඍෂිවරයෙක් චිත්ත වසීභාවයට හිත වසඟ කරගත්තු ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක් ඇවිල්ලා කියනවා මම මේ නාලන්දාව එක සාපයකින් අලු කරනවා. උපාලි ඔබ මොකද හිතන්නේ ඒක කරන්න පුළුවන් වෙයිද කියලා අහනවා. කියන ස්වාමීනි හිත වසඟ කරගත්තු 이르දිමත් ඍෂිවරයෙකුට හරි ශ්‍රමණයෙකුට හරි මේ වගේ එක මේ නාලන්දාව විතරක් නෙමෙයි නාලන්දා 20ක් 30ක් වුණත් 40ක් 50ක් වුණත් එක වෙලාවක අලු කරලා දායි කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපති ඔබ හොඳට හිතලා උත්තර දෙන්න. ඔබ කලින් කියන එකට දැන් කියන එක ගැළපෙන්නේ. ඇයි පින්වත්නි සාප කරන්නේ කයින් නෙමෙයිනේ හිතින්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උපාලි කියන ස්වාමීනි මම සත්‍ය පිටලා කතා කරන්නේ ඔබ වහන්සේ කොහොම කිව්වත් පව් රැස් වෙන්න පව් වල පැවැත්මට ප්‍රධානම හේතුව වෙන්නේ කාය කර්මය. කායින් කරන ක්‍රියාව කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහන ගෘහපතිය ඔබ අහලා තියෙනවද දණ්ඩකාරණ්‍ය ගැන, කාලිංගාරණ්‍ය ගැන, මාතංගාරණ්‍ය ගැන? ඒවා කැලෑ බවට පත් උනේ කොහොමද කියලා ඔබ අහලා තියෙනවද? එහෙමයි ස්වාමීනි මං අහලා තියෙනවා ඔය දණ්ඩකාරණ්‍ය, කාලිංගාරණ්‍ය, මාතංගාරණ්‍ය, මේධ්‍යාරණ්‍ය ඔයවා ගම් බවට පත් වෙලා විනාශ වෙලා මේ කැලෑ වැදිලා ගියේ ඍෂිවරුන්ගේ ශාප නිසා කියලා මං අහලා තියෙනවා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිය ඔබ හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. ඔබ කලින් කියපු එකට දැන් කියන එක ගැළපෙන්නේ. ඊට පස්සේ උපාලි කියනවා ස්වාමීනි මම පළවෙනි උපමාවෙන්ම ඔබ වහන්සේ ගැන පැහැදුනා. ඔබ වහන්සේ මං අහපු ප්‍රශ්නෙට දීපු පළවෙනි උත්තරෙම මම පැහැදුනා කිව්වා. අර සීතල වතුර ප්‍රතික්ෂේප කරපු සීතල වතුර නොලැබීම නිසා මේ සීතල වතුරට ආසාවෙන් මනෝසත් දෙවියන් අතර යනවා කිව්වේ. ආන් ඒක ගැන අහද්දිම ස්වාමීනි මං ඔබ වහන්සේ ගැන පැහැදුනා. මම භාග්‍යතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීමේ ඒ ප්‍රතිභාව දකින්න කැමැත්තුනේ මං තව ප්‍රශ්න ඇහුවේ කිව්වා. මේ කතාව දිගටම කරගෙන යන්න මට හිතුනේ කිව්වා. ස්වාමීනි හරිම සුන්දරයි කිව්වා. යටට හරවලා තිබිච්ච දෙයක් උඩ අතට හරවලා පෙන්නවා වගේ. වහලා තියපු දෙයක් ඇරලා පෙන්නවා වගේ. ස්වාමීනි අඳුර හිටපු කෙනෙකුට වටා පිටාව දකින්න තෙල් පහනක් දැල්වලා දුන්නා වගේ. අතරමං වෙච්ච කෙනෙකුට පාර පෙන්වුවා වගේ. ස්වාමීනි නොයෙක් විදියට මට ඔබ වහන්සේ ධර්මයේ කිව්වා. මං අද පටන් භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කිව්වා. ධර්මයක් සරණ යනවා කිව්වා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ පිරිස ශ්‍රාවක සංඝරත්නයත් අද මං සරණ යනවා. ස්වාමීනි මාවත් උපාසක කැටිට පිළිගන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ගෘහපතිය ඔබ නුවණින් විමසලා කටයුතු කරන්න කිව්වා. ඔබ වගේ ප්‍රසිද්ධ පුද්ගලයන්ට නුවණින් විමසන්න නැතුව කටයුතු කිරීම යහපත් දෙයක් නෙමෙයි කිව්වා.
හොඳට කල්පනා කරලා ඔබ කටයුතු කරන්න ඕනේ කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ උපාසක භාවයේ පිළිගත්තා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියනවා හොඳට කල්පනා කරලා ඔබ කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ උපාලි කියනවා ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේ ගැන තවත් බොහෝ සෙයින් පැහැදුනා කිව්වා. ඇල්ම වැඩි වුණා කිව්වා. ස්වාමීනි මං වගේ කෙනෙක් ධනවත් ප්‍රසිද්ධ කෙනෙක් වෙන ආගමකට ගියොත් එහෙම ඒ ආගමේ ඉන්න සියලු පිරිස එකතු වෙලා දජ පතාක නංවලා නගර පුරාම එක්කරගෙන යනවා කොමාව. උපාලි ගෘහපතියත් මෙන්න මේ අපේ ශ්‍රාවකෙක් වුණා කියලා කියාගෙන යයි කිව්වා. හැබැයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මට කියන්නේ නුවණින් විමසලා කටයුතු කරන්න කියලා. ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෙවෙනි වතාවටත් භාග්‍යතුන් වහන්සේවත් ධර්මයත් සංඝ රත්නයත් මම සරණ යනවා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිය ඔබ බොහෝ කාලයක් බොහෝ අවුරුදු ගාණක් ඔබ නිගණ්ඨනාථ පුත්‍ර ඇතුළු පිරිසට දන් පැන් දුන්නා. ඉතින් ඒ නිගණ්ඨනාථ පුත්‍ර ඇතුළු පිරිසට ඔබේ ගෙදර පැන් පොකුණක් වගේ තිබුණේ. ඉතින් ඒ නිසා ඔබ ඒ සියලු දෙනාට පින්න පාතේ දානේ දෙන්න ඕනේ කියලා ඔබ නිතර සිහි කරන්න කිව්වා. දැන් එතකොට අද ඉඳන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් උපාලි කියන්නේ. දැන් එතකොට වෙන ආගමික කෙනෙකුට දැන් දන් දෙන එක දැන් නවත්තන්න ඕනේ සාමාන්‍යයෙන්. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා නිගණ්ඨනාථ පුත්‍රය ඇතුළු පිරිසට ඔබ දන් දෙන්න ඕනේ කියලා හිතන්න කිව්වා. ඊට පස්සේ උපාලි කියන ස්වාමීනි මම තවත් ඔබ වහන්සේ ගැන පැහැදුනා. ස්වාමීනි මං අහලා තිබෙ මෙහෙම කිව්වා. භාග්‍යතුන් වහන්සේ ගැන මටමයි දන් දෙන්න ඕනේ. මගේ ශ්‍රාවකයන්ටමයි දන් දෙන්න ඕනේ. මට දුන්නොත් තමයි මහත්ඵල. මගේ ශ්‍රාවකයන්ට දුන්නොත් තමයි මහත්ඵල. මම බුදුරජාණන් වහන්සේ ගැන අහලා තිබ්බේ ඔහොම කිව්වා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ওই විදිහේ ධර්මයක් කියලා මම අහලා තිබ්බේ කිව්වා. හැබැයි ස්වාමීනි මං අද ඇස් දෙකම දැක්කා කිව්වා. ස්වාමීනි ඔබ වහන්සේ නිගණ්ඨනාථ පුත්‍ර ඇතුළු සියලු දෙනාටත් දන් දෙන්න කියලා මම දාණයම සමාදන් කරනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පැහැදුණු තැනට දන් දෙන්න. භාග්‍යතුන් වහන්සේ දැන් ඔය මටම දෙන්න කියලා දැන් මෙයාත් අහලා තිබ්බේ එහෙමනේ උපාලිත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා හිත පැහැදිච්ච කෙනාට දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි. පැහැදීමෙන් දෙන දානේ තමයි වර්ණනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි තුන්වෙනි වතාවටත් මං තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකෙක් හැටියට පිළිගන්න කිව්වා. ඔන්න කියලා වන්දනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දානීය ගැන, සිල් රැකීම ගැන, සුගතියේ ඉපදීම ගැන, කාමයන්ගේ තියෙන ආදීනව ගැන, කෙලෙසුන්ගෙන් නිදහස් වීම ගැන, කෙලෙසුන්ගෙන් නිදහස් වීමේ ආනිසංස ගැන ඔන්න බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. එතකොට පින්වත්නි පිරිසිදු වස්ත්‍රයකට තමයි දැන් සායම් උරන්නේ. අපිරිසිදු වස්ත්‍රයකට සායම් උරන්නේ. එතකොට ඩයි කරගන්න ගියොත් රෙද්දක් ඒ රෙද්ද ඉස්සල්ලා මේක පිරිසිදු කරනවා. ඊට පස්සේ තමයි ඩයි කරන්නේ. සායම් පොවන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ දානය ගැන, සීලය ගැන, සුගතිය ඉපදීම ගැන, කෙලෙසුන්ගෙන් නිදහස් වීම ගැන, කාමයන්ගේ ආදීනව ගැන මේ කරපු කතාවත් අර අපිරිසිදු වස්ත්‍රය පිරිසිදු කළා වගේ. උපාලිගේ හිතේ තිබිච්ච කාමයන්ට බැඳී තිබිච්ච ඒ කාම ආශාව, දැඩි කාම ආශාව නැති වුණා. දැඩි තරහ නැති වුණා. නිදිමත නැති වුණා. පසුතැවෙන විසිරෙන හිත, ඒ විසිරෙන ගතිය නැති වුණා. ඊළඟට මේක හරිද දන්නේ නැහැ කියන සැකය නැති වුණා. නීවරණ ධර්මයන් යටපත් වුණා. අර වස්ත්‍රය පිරිසිදු කරා වගේ මේ උපාලිගේ හිත ඒ සීලය ගැන, සිල් රැකීම ගැන, දන් දීම ගැන,
ඒ කතාව ඇහුවට පස්සේ මේ උපාලිගේ හිතත් පිරිසිදු වුණා. ආන් ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළා. පිරිසුදු වස්ත්‍රයකට සායම් උරනවා වගේ පිරිසුදු වෙච්ච මේ උපාලිගේ හිතට අර චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුණා. ඒ උපාලි ගෘහපතියා සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඉතින් පින්වත්නි ඊට පස්සේ උපාලි දැන් නිගණ්ඨනාථ පුත්‍රට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා කියලා. ඉතින් හැබැයි නිගණ්ඨනාථ පුත්‍ර ඉස්සලම් පිළිගත්තේ නැහැ. දීඝ තපස්සී ආවා. ඇත්ත. ඔන්න ඊළඟට නිගණ්ඨනාථ පුත්‍ර ආවා. හැබැයි ගෙට ඇතුළු වෙන්න අවසර නැහැ. දානෙ ඕන නම් දානෙ දෙනවා සේවකයෝ. ඉතින් නිගණ්ඨනාථ පුත්‍ර කොහොම හරි පණිවිඩයක් කියවලා උපාලිව හම්බ වෙන්න අවසර ගත්තා. ඉස්සර නිගණ්ඨනාථ පුත්‍ර එනකොට උපාලි ගෘහපතියා කලින්ම පෙර ගමන් ඇවිත් ආසනයක් පනවලා වඩා හිඳුවන්නේ. උතුරු සළුවෙන් ආසනෙ පිහදාලා බොහොම ගෞරවයෙන් වඩා ඉඳලා බිම ඉඳගන්නේ. දැන් ඔන්න උපාලි ගෘහපතියා ආසනයක වාඩි වෙලා ඉන්නවා. නිගණ්ඨනාථ පුත්‍රට කියනවා ඔබ කැමති නම් ඔය ආසන තියෙන්නේ කැමති තැනක ඉඳ ගන්න. ඊට පස්සේ නිගණ්ඨනාථ පුත්‍ර බැන්නා දැන් නුඹ මහලොකුවට ගියේ ශ්‍රමණ ගෞතමයන්ට වාදයෙන් පරද්දනවා කියලා නේද? දැන් මොකද නුඹ? හරියට නිකන් කෝෂ දෙකම තියෙන පුරුෂයෙක් කෝෂ නැතුවා වගේනේ කිව්වා. දැන් ওই විදියට මේ නිගණ්ඨනාථ පුත්‍ර අර උපාලිට දොස් නැගුවා. ඊට පස්සේ මේ නිගණ්ඨනාථ පුත්‍ර කියනවා උපාලි නුඹ ওই ශ්‍රමණ ගෞතමයන්ගේ ආවට්ටනී මායාවට අහුණා නේද කියලා ඇහුවා. ඊට පස්සේ උපාලි ගෘහපතිතුමා කියනවා ස්වාමීනි ඒ ආවට්ටනී මායාව ඊටාම සුන්දර එකක් කිව්වා. මගේ ඥාතීනුත් ඒ ආවට්ටනී මායාවටම අහු වෙන්න ඕන කිව්වා. මට අහිතවත් අය මගේ හතුරු මිතුරු හැම දෙනෙක් මේ ආවට්ටනී මායාවට අහු වෙනවා නම් ඒක මේ ලෝකයා ඒ හැම දිනාටම බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා කිව්වා. ඊට පස්සේ කියනවා උපාලි මං උපමාවකින් ඕක කියන්නම් කිව්වා. ස්වාමීනි මේක ඉස්සර වෙච්ච එකක් කිව්වා. වයස්ගත බ්‍රාහ්මණේ ලදරු මෙනවියක් විවාහ කරගත්තා. ඉතින් ඒ ලදරු කාන්තාවට දරුවෙක් හම්බෙන්න ඉද්දි දොළ දුකක් ඇති වුණා. වඳුරු පැටියෙක් ඒ දරුවට සෙල්ලම් කරන්න ගේන්න කියලා. ඉතින් මේ වඳුරු පැටියා සායම් කරගෙන එන්න කියලා මේ බ්‍රාහ්මණයට කිව්වා. ඉතින් ඒ රෙදි වලට සායම් පොවන කෙනෙක් ළඟට ගිහින් කියනවා මේ වඳුරු පැටියා සායම් කරලා දෙන්න. හොඳට මේ අපුල්ලලා දෙන්න. ඊට පස්සේ කියනවා ඒ රජක පුත්‍රයාගේ සායම් පොවන කෙනා කියනවා මේ වඳුරු පැටියා සායම් කරවන්න නම් පුළුවන් කොහොම හරි. හැබැයි අපුල්ලන්න පොඩි කරන්න බෑ කිව්වා. තලා උපමට්ටම් කරන්න බෑ කිව්වා. ආන් ඒ වගේ කිව්වා නිගණ්ඨනාථ පුත්‍රට කියනවා ඒ වගේ ඔබ කියපු ධර්මයක් නුවණ නැති අයට නම් ලස්සනට තර්කානුකූලව පේනවා කිව්වා. හැබැයි නුවණින් විමසීම කියන එකට නුවණින් නැවත නැවත කල්පනා කිරීම තලා උපමට්ටම් කිරීමට ඒක යොදවන්න බෑ කිව්වා. අර වඳුරු පැටියව තරලා පොඩි කරන්න බෑ වගේ සායම් ගන්න පුළුවන් වුණාට තරලා පොඩි කරන්න බෑ. ආන් ඒ වගේ ඔබගේ ධර්මයක් නුවණින් විමසලා නැවත නැවත විමසන්න ඒක බෑ කිව්ව නුවණ තියන අයට. එහෙම ධර්මයක් නෙමෙයි කිව්වා. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය වස්ත්‍රයක් සායම් පොවනවා වගේ ඒක නුවණ තියන අයව නුවණ තියන කෙනාම ලස්සන කරනවා කිව්වා. ඒ වගේම නුවණින් විමසීම නම් වූ තැලීමටත් නැවත නැවත විමසීම නම් උපමට්ටම් කිරීමටත් ඒක යොදාන්න පුළුවන් කිව්වා. නුවණින් විමසන්න නුවණින් විමසලා තේරුම් ගන්න පුළුවන් ධර්මයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඊට පස්සේ නිගණ්ඨනාථ පුත්‍ර අහනවා රජතුමා ඇතුළු සියලු පිරිස දන්නේ ඔබ මගේ ශ්‍රාවකෙක් කියලා. දැන් ඔබ කාගේ ශ්‍රාවකෙක්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ
වැඩ ඉන්න දිශාවට හැරිලා උපාලි නැගිටලා වන්දනා කරගත්තා. වන්දනා කරලා පින්වත්නි උපාලි ගෘහපතිතුමා බුදුගුණ 100ක් ඒ මොහොතේ කියනවා. දැන් මේ උපාලි කියන්නේ බුදුගුණ කලින් මේ ඉගෙනගෙන විශේෂයෙන් ඉගෙනගෙන නෙමෙයි. කියනවා මහා නුවණැති හේයින් දීර නම් වූ මොහඳුර නැති කරපෙයින් විගත මෝහ නම් වූ කෙලස් හුල් මිදලු හේයින් පබින්න කිල නම් වූ ආන් ඒ විදිහට පින්වත්නි නම් 100ක් කියනවා. සීල් වැඩුණු සීල් ඇති හේයින් රුද්ධ සීල නම් වූ සතුටින් පිරුණු සිත් ඇති හේයින් තුසිත නම් වූ ඔය විදිහට පින්වත්නි බුදු ගුණ 100ක් විස්තර සහිතව කියනවා. ඊට පස්සේ නිගණ්ඨනාථ පුත්‍ර අහනවා ඔබ කවද්ද මේවා ඉගෙන ගත්තේ? උන්වුණු මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ගුණ වර්ණනාව ඉගෙන ගත්තේ කවද්ද කියලා ඇහුවා. ඊට පස්සේ උපාලි ගෘහපතිතුමා කියනවා දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් එකතු කරලා මල් මාලාවක් හදනවා වගේ මේ අනේක වර්ණනාවන්ගෙන් යුතු අනේක ගුණයන්ගෙන් යුතු භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන්ම වර්ණනා කරන්න ගුණ කියන්න සුදුසුයි කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේට එච්චරකට ගුණ තියෙනවා කිව්වා. කිව්වට පස්සේ ඉතින් එහෙම ගුණ තියෙන භාග්‍යතුන් වහන්සේ වර්ණනා කරන්නේ නැත්තේ කවුද කියලා ඇහුවා. එතකොට පින්වත්නි ආන්ගේ වෙලාවේ මේ උපාලි ගෘහපතිතුමා ගැන ගොඩාක් පැහැදිලිමින් මෙයා හිටියේ. ඉතින් එයා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරනවා දැක්කට පස්සේ ඒක ඉවස ගන්න බැරුව අර නිගණ්ඨනාථ පුත්‍රගේ කටින් උණුලේ වැටුණා. උණුලේ වමනේ ගියා. ඒක දරා ගන්න බැරුව. එතකොට පින්වත්නි පව් රැස් වෙන්නත් පව් වල පැවැත්මටත් ප්‍රධානම හේතුව වෙන්නේ මානසික ක්‍රියාව. මනසින් කරන කර්මය තමයි එතකොට බලවත් වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ චේතනහං භික්කවේ කම්මං වදාමි කියලා දේශනා කළේ. ඒතකොට චේතනාව තමයි කර්මය වෙන්නේ. ඉතින් ඒ වගේ මේ දේශනාවෙන් අපිට බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරුෂ ධම්ම සාර්ථි ගුණය ගැන ඉගෙන ගන්න ලැබුණා. භාග්‍යතුන් වහන්සේ ධර්මයේම කිව්වට පස්සේ ඒ ශ්‍රාවකයා නුවණ තියෙන කෙනා දමණය වුණා. ඒ වගේම ඒ අවබෝධයෙන් සරණ ගියපු ශ්‍රාවකයෙකුගේ අභිමානය ගැන අපිට ඉගෙන ගන්න ලැබුණා. ඉතින් අපිට ඒ උතුම් භාග්‍යතුන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම පිණිසත් බුදුරජාණන් වහන්සේවත් ශ්‍රී සද්ධර්මයත් ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නයත් අවබෝධයෙන්ම සරණ ගියපු ශ්‍රාවකයන් බවට පත් වෙන්නටත් අපිට මේ උතුම් දේශනාවත් උපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින මේ අයං වස්සාන කාලෝ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අද දිනට විවාහ සංවස්ත්‍රයේ යෙදෙන පින්වත් හසංක සත්කුමාර මහත්මයා සහ බානු ප්‍රියා යන පින්වත් දෙපළ විසින් අපි පළමුවෙන්ම මේ රැස් කළ පින අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවිවරුන්ට පිනෙන් සතුටුවන දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව ඔබ අප සෑම සියලු දෙනාටම සුවසේ ධර්මයේ හැසිරෙන්නට සලසා දෙත්වා. සියලු දෙවිවරුන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ රැස් වූ පිනත් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් හසංක සත් කුමාර මහත්මයා සහ බානු ප්‍රියා මහත්මිය යන ඒ පිරිස නමින් මිය පරලෝකීය සියලු මළගිය ඥාතීන්ට විශේෂයෙන්ම ඩී.එම්. කරුණාවති කිරියම්මාට එස්. සෞන්දර්ය ආච්චියම්මාට ටී. පුෂ්පරාණි මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මියගිය අනුෂ්ක උදයකුමාර සොහොයුරාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වතුන් නමින් මේ පින්වතුන් උදව්පකාර කළ සෑම සිළු දෙනා නමින් මේ ජීවිතයේ තනන් සසරේත් මියගිය සීල මළගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. එයාගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සසර දුකෙන් අත් මිදීම පිණිස මේ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අපිට මේ උතුම් ධර්මයේ කියා දුන් අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් වූ පිනත් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන්
මේ පින්වතුන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටින එස්.එම්. තිලකරත්න පියාණන්ට සහ ඒ වගේම සුජාතා කුමාරයාමි මෑණියන්ට කියන්නේ දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් ඒ දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ වගේම පින්වත් හසංක සත්කුමාර මහත්මයා සහ බානුප්‍රියා මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන් කරන කියන දැහැමි රැකී ආරක්ෂා ආදී කටයුතු සාර්ථක කරගන්න ලැබේවා. ඒ වගේම දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙත්වා. හැම දිනාටම වාසනාවන්ත ජීවිතයක් ගත කරමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් වූ සීලූම පුණ්‍ය ධර්මයනුත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම අද දිනට විවාහ සංවස්තරයේ යෙදෙන පින්වත් හසංක සත්කුමාර මහත්මයාටත් බානුප්‍රියා යන මහත්මියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ පින්වතුන් කරන කියන දැහැමි රැකී ආරක්ෂා ආදී කටයුතු සුවසේ සාර්ථක කරගන්න ලැබේවා. වාසනාවන්ත ජීවිතයක් ගත කරමින් සුවසේ ධර්මයේ හැසිරෙමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් මේ රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සීල පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ලංකාවාසී ලෝකවාසී සීල ගුණදම් පුරණ සීල සංඝ රත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක උපාසක උපාසිකාවන්ටත් ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීල දිනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප සෑම සීල දිනාටම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.